ආයිබෝවන් මා කැමති නැනසවිය YouTube channel එකත් සමග සම්බන්ධ වෙන ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නට අද දවසේදී මා ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ වාක්‍ය රචනා ලියන ආකාරය පිළිබඳව වාක්‍ය රචනා ලිවීම පිළිබඳව ඇත්තටම වාක්‍ය රචනාව කියලා කියන්නේ භාෂාව සම්බන්ධයෙන් ඔබ තුල තියෙන සැඟවුණු නොසැඟවුණු හැකියා දක්ෂතා මැඩ බලන අවස්ථාවක් ප්‍රදර්ශනය කරන අවස්ථාවක්. ඉතින් ඒ නිසා වඩා ඥානාන්විතව සබුද්ධිකව අපි කළ යුතු අභ්‍යාසයක් තමයි කළ යුතු ක්‍රියාකාරකමක් තමයි වාක්‍ය රචනා ලිවීම කියලා කියන්නේ. සාමාන්‍ය පෙළ මට්ටමේදී ලකුණු 80ක ප්‍රශ්න පත්‍රයේ ලකුණු 25ක්ම වෙන් වෙලා තියෙන්නේ වාක්‍ය රචනයට. එතකොට ඔබට ලැබෙන සාමාර්ථය A සාමාර්ථයක්ද B සාමාර්ථයක්ද C සාමාර්ථයක්ද S සාමාර්ථයක්ද යන කාරණාය තීරණය වෙන්නේ වාක්‍ය රචනය තුළ ඔබ ප්‍රදර්ශනය කරන ඔබගේ හැකියාව කුසලතාවය දක්ෂතාවය අනුව. ඒ වගේම උසස් පෙළ විභාගයේදීත් වෙනත් බොහෝ තරග විභාගවලදීත් අනිවාර්ය ප්‍රශ්නයක් තමයි වාක්‍ය රචනය. එනිසා මෙන්න මේ වාක්‍ය රචනය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම අතිශය වටිනවා. ඒ නිසා ඔබ සවඥානිකව සබුද්ධිකව අද දවසේදී මා මේ සාකච්ඡා කරන කාරණා පිළිබඳව අවධානයෙන් ඉන්නට ඕන, අවදියෙන් ඉන්නට ඕන. ඒ වගේම මේ සාකච්ඡාව ඔබට වැදගත් වුණායි කියලා හිතනවා නම් අපිව subscribe කරලා අපිට ඇගයීමක් ලබා දෙන්න. අපේ ඉදිරි කටයුතු මීට වඩා හොඳින් සාර්ථක කරගෙන යන්නට අපිට ඒක මහ ශක්තියක් වෙනවා. ඒ නිසා අමතක නොකර අපිව subscribe කරලා අපිට දිරිගැන්වීමක් කරන්න, අපිට අගය කිරීමක් ලබා දෙන්න. මේ කටයුතු වඩා හොඳින් කරගෙන යන්න. හොඳයි, එහෙනම් මම කැමති ඔබගේ අවධානය යොමු කරන්න වාක්‍ය රචනා කියන්නේ මොකක්ද කියන කාරණා පිළිබඳව. ඇත්තටම කිසිම විභාගයකදී අහන්නේ නැහැ වාක්‍ය රචනයක් කියන්නේ මොකක්ද කියලා ඔබගේ. නාමිකව න්‍යායාත්මකව අහන්නේ නැහැ වාක්‍ය රචනයක් කියන්නේ මොකක්ද කියලා. හැබැයි එහෙම ඇහුවේ නැති වුණාට වාක්‍ය රචනයක් කියන්නේ මොකක්ද කියන කාරණා පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා නම් ඒක හරි වටිනවා. ඒ අනුව ඉස්සෙල්ලාම මම කැමති වාක්‍ය රචනයක් කියන්නේ මොකක්ද කියන කාරණා පිළිබඳව ඔබට දල අදහසක් දෙන්න. කිසියම් මාතෘකාවක් ඔස්සේ අදහස හැඟීම් ක්‍රමවත්ව සංවිධානාත්මකව හා නිර්මාණාත්මකව ලේඛන මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම අපි කියනවා වාක්‍ය රචනය කියලා. කිසියම් මාතෘකාවක් ඔස්සේ කිසියම් තේමාවක් ඔස්සේ තමාගේ අදහස හැඟීම් ක්‍රමවත්ව සංවිධානාත්මකව හා නිර්මාණාත්මකව ලේඛන මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම අපි වාක්‍ය රචනය කියලා කියනවා. යම් මාතෘකාවක් ඔස්සේ යම් තේමාවක් ඔස්සේ තමාගේ අදහස් නිකම්ම නිකන් ඉදිරිපත් කරනවා වෙනුවට ක්‍රමවත්ව ඉදිරිපත් කරන්නට ඕන. ඒ වගේම සංවිධානාත්මකව ඉදිරිපත් කරන්නට ඕන, නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට ඕන. එතකොට යම් මාතෘකාවක් තේමාවක් ඔස්සේ ක්‍රමවත්ව සංවිධානාත්මකව නිර්මාණාත්මකව මේ අදහස් අපි ඉදිරිපත් කරන්නේ ලේඛන මාධ්‍යයෙන් ලිඛිත මාධ්‍යයෙන්. ඒ අනුව වාක්‍ය රචනයක් කියන එක අපි අර්ථකථනය කරගන්නවා කිසියම් මාතෘකාවක් ඔස්සේ අදහස හැඟීම් ක්‍රමවත්ව සංවිධානාත්මකව නිර්මාණාත්මකව ලේඛන මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමයි කියලා. ඊළඟට මේ අදහස් හැඟීම් නිර්මාණාත්මකව හා සංවිධානාත්මකව ලේඛන මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමේදී රචකයා සතු විය යුතු එහෙම නැත්නම් රචනය ලියන පුද්ගලයා සතු විය යුතු ගුණාංග කීපයක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට වෙනවා. ගුණාංග කීපයක් පිළිබඳව අපි අවබෝධ කරගත යුතු වෙනවා. අංක 1 වාක්‍ය රචනාවක් ලියන පුද්ගලයෙක් තුල තියෙන්නට ඕන මාතෘකාවට අදාළ තේමාවට අදාළ අදහස් සමුදායක්. දැන් බොහෝ දරුවෝ වාර විභාගවලදී ඊළඟට දෙපාර්තමේන්තු මට්ටමේ අමාත්‍යාංශ මට්ටමේ විභාගවලදී කරන වැරද්දක් තමයි ලේසි මාතෘකාවක් තෝරගන්නවා. හැබැයි ලේසි මාතෘකාවට අදාළ අදහස් සමුදායක් තමා තුල නැහැ. ඒ නිසා මාතෘකාව ලේසි වුණ පළියට ඔබ මාතෘකාව තෝරගන්නට එපා. තියෙන මාතෘකාවට අදාළව
යම් අදහස් සමුදායක් තමා තුළ තියෙනවා නම් අන්න ඒ අදහස් සමුදායට අදාළ මාතෘකාවයි ඔබ තෝරගන්නට ඕන. ඒ අනුව රචනයක් වෙන පුද්ගලයෙක් තුළ තියෙන්නට ඕන මාතෘකාවට අදාළ අදහස් සමුදායක් තියෙන්නට ඕන. ඊළඟට දෙවනුව ඒ අදහස් සමුදාය ලේඛනයෙන් ලිඛිත මාධ්‍යයෙන් ඉදිරිපත් කරන්නට සුදුසු වාග්මාලාවක් තියෙන්නට ඕන. අදහස් සමුදාය ලේඛන මාධ්‍යයෙන් ඉදිරිපත් කරන්නට අවශ්‍ය වාග්මාලාවක් තියෙන්නට ඕන. ඒ වගේම වාක්‍ය රචනයක් ලියන රචකයෙක් තුල තියෙන්නට ඕන උසස් ලේඛන කුසලතාවයක්, ලිවීමේ හැකියාවක්, ලිවීමේ කලාවක්. වාක්‍ය රචනය කියලා කියන්නේ ලිවීමේ කලාවක්. ඔබගේ ලිවීමේ කුසලතාවය ප්‍රදර්ශනය කරන අවස්ථාවක්. ඒ අනුව රචනයක් ලියන ලේඛකයා සතු විය යුතු මූලික ගුණාංග විදිහට අදහස් මාලාවක් තිබීම, සුදුසු වාග්මාලාවකින් යුක්ත වීම, ඒ වගේම ලේඛන කුසලතාවයේ කියන ගුණාංග අඩු වැඩි වශයෙන් සහජයෙන් සමහරු අරන් එනවා. මේ කුසලතා යම් පමණකින් හැමෝ සතුවම තිබෙනවා. මෙන්න මේ තමා තුළ තියෙන ගුණාංග අපි කොහොමද වර්ධනය කරගන්නේ, කොහොමද පෝෂණය කරගන්නේ කියන කාරණා පිළිබඳවත් මම ඔබගේ අවධානය යොමු කරන්නට කැමතියි. පොත්පත් සංග්‍රහ නිතර නිතර කියවන්නට ඕන. පොත්පත් සංග්‍රහ නිතර නිතර කියවනවා නම් පොත්පත් සංග්‍රහ නිතර නිතර කියවනවා නම් විවිධ තේමා ඔස්සේ, විවිධ මාතෘකා ඔස්සේ ඔබට දැනුම ලැබෙනවා. ඔබට අදහස් ගොඩනගෙනවා. එනිසා වාක්‍ය රචනයක් ලිවීමේදී ඔබගේ කුසලතාවයන් පෝෂණය කරගන්නට ඔබ කියවූ පොත්පත් සංග්‍රහ ඔබට වැදගත් වෙනවා. එනිසා ඔබ හොඳ රචකයෙක් වෙන්නට නම් පොතපත සංග්‍රහ පරිශීලනය කරන්නට ඕන. ඒ වගේම වාද විවාද සාකච්ඡා සම්මන්ත්‍රණ වලට සහභාගී වෙන්නට ඕන. පන්ති මට්ටමේදී, පාසල් මට්ටමේදී, කලාප කොට්ටාස මට්ටමේදී විවිධ වාද විවාද වැඩසටහන් පැවැත්වෙනවා. සාකච්ඡා පැවැත්වෙනවා. සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වෙනවා. ඒ වැඩසටහන් වලට නිතර නිතර සහභාගී වීම තුල ඔබගේ වාක්කෝෂය පුළුල් වෙනවා. ඔබගේ දැනුම් පරාසය පුළුල් වෙනවා. ඒ නිසා දැනුම රැස් කරගන්නට ඔබගේ වාක්කෝෂය, වාග්මාලාව වැඩි දියුණු කරගන්නට වාද විවාද සාකච්ඡා සම්මන්ත්‍රණ වලට සහභාගී වීම වැදගත් වෙනවා. ඒ වගේම ගුවන් විදුලි වැඩසටහන් වලට, රූපවාහිනී වැඩසටහන් වලට ඔබ පුළුවන් තරම් අවධානය යොමු කරන්නට ඕන. ගුවන් විදුලියේ, රූපවාහිනියේ වැඩසටහන් ශ්‍රවණය කරන්නට ඕන. මේ වැඩසටහන් නරඹන්නට ඕන. මේ වැඩසටහන් නැරඹීම හරහා, මේ වැඩසටහන් ශ්‍රවණය කිරීම හරහා ඔබගේ දැනුම, අවබෝධය, බුද්ධිය වැඩි දියුණු වෙනවා. ඔබගේ වාග්මාලාව පෝෂණය වෙනවා. ඔබගේ අදහස් සමුදාය පෝෂණය වෙනවා. ඔබගේ හැඟීම්, දැනීම් පරාසය පෝෂණය වෙනවා. එනිසා ගුවන් විදුලි, රූපවාහිනී වැඩසටහන් ශ්‍රවණය කිරීම, නැරඹීම ඔබ කළ යුතු වෙනවා. ඒ වගේම විවිධ මාතෘකා ඔස්සේ ලිවීමේ අභ්‍යාස කරන්නට ඕන. හොඳ වාක්‍ය රචකයෙක් වෙන්නට නම්, හොඳ රචනා ලිවීම කුසලතාවයේ ඔබ තුල අත්පත් වෙන්නට නම් ඔබ නිතර නිතර ලියන්නට ඕන. විවිධ තේමා ඔස්සේ පරිසරය, සබාදහම, විවිධ තේමා ඔස්සේ ඔබ ලියන්නට ඕන. ලිවීම කුසලතාවය පෝෂණය කරගන්නට ඕන. ඉතින් බොහෝ දරුවෝ කරන වැඩක් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී, සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවෝ වාර විභාග 3ේදී වාර විභාගයට නියමිත වාක්‍ය රචනය වෙනුවට ඔය මොනාහරි ටිකක් ලියනවා. ඉන් එහාට පන්ති කාමරයේදී වාක්‍ය රචනාව කරන්නෙම නැහැ. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට රචනයක් හොඳට ලියා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සතත අභ්‍යාසයේ නිරත වෙන්නට ඕන. සතත අභ්‍යාසයේ නිරත වුණාට වාක්‍ය රචනා ලිවීමේ අභ්‍යාසය නිතර නිතර කරාට ඔබට වාසයක් මිස අවාසයක් වෙන්නේ නැහැ. ලකුණු 80ක ප්‍රශ්න පත්‍රයේ මම මුලින්ම සඳහන් කළා. ලකුණු 80ක ප්‍රශ්න පත්‍රයේ ලකුණු 25ක්ම වෙන් වෙනවා වාක්‍ය රචනයේට. එහෙනම් වාක්‍ය රචනය වෙනුවෙන් අපි වැඩියෙන් මහන්සි වෙන්නට ඕන. වැඩියෙන් උනන්දු වෙන්නට ඕන. ඒ සඳහා
පොත්පත් සංග්‍රහ කියවන්නට ඕන. වාද විවාද සාකච්ඡා සම්මන්ත්‍රණ වලට සහභාගී වෙන්නට ඕන. ගුවන් විදුලියට සවන් දෙන්නට ඕන. රූපවාහිනී වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නට ඕන. රූපවාහිනී වැඩසටහන් නරඹන්න ඕන. ඒ වගේම විවිධ මාතෘකා ඔස්සේ ලිවීමේ අභ්‍යාස නිතර කරන්නට ඕන. එහෙම වුණොත් ඔබට හොඳ වාක්‍ය රචකයෙක් වෙන්නට පුළුවන්. හොඳයි එහෙනම් වාක්‍ය රචනයක් ලියන රචකයෙකු සතු යුතු ගුණාංග කුසලතා පිළිබඳව සාකච්ඡා කළා. ඒ කුසලතා පෝෂණය කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව මා සාකච්ඡා කළා. ඉන් අනතුරුව මා කැමති සාර්ථක රචනයක පැවතිය යුතු ලක්ෂණ පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්න. හොඳ රචනයක, සාර්ථක රචනයක, උසස් තත්ත්වයේ රචනයක තිබිය යුතු ලක්ෂණ ටිකක්, ගුණාංග ටිකක් සාකච්ඡා කරමු අපි. අංක 1 අදාළ බව. ඔබ තෝරාගත්ත මාතෘකාවට, ඔබ තෝරාගත්ත තේමාවට අදාළව ඔබ කරුණු පෙළගස්වන්නට ඕන. අදාළ බව. මාතෘකානුකූල බව කියන්නේත් මේකම තමයි. මාතෘකාවට අදාළ බව, තේමාවට අදාළ බව. දැන් උසස් පෙළ සහ ඉන් එහාට විභාගවලදී බොහෝ විට රචනා මාතෘකාවක් දෙන්නේ. එනම මාතෘකාව දෙන්නේ. සාමාන්‍ය පෙළ මට්ටමේදී තේමාවක්, මාර්ගෝපදේශිත රචනාවක්. ඒ කියන්නේ කෙලිම මාතෘකාවක් නෙවෙයි දෙන්නේ, කුඩා ඡේදයක් දෙන්නේ. ඒ ඡේදයේ ආශ්‍රයෙන් ඔබ මාතෘකාව සකස් කර ගන්නට ඕනේ. එතකොට ඔබ ලියන රචනය ඒ ඔබට දුන්න ඡේදයට අදාළව ලියවෙන්නට ඕන. අපි ඒක සාකච්ඡා කරමු ඉදිරියේදී. එතකොට සාර්ථක රචනයක, හොඳ රචනයක මූලික ලක්ෂණය තමයි, පළවෙනි ලක්ෂණය තමයි ඔබ තෝරාගත්ත මාතෘකාවට, තේමාවට අදාළව ලියවෙන්නට ඕන. දෙවෙනි කාරණය තර්කානුකූල බව. එතකොට ඔබ තෝරාගත්ත තේමාවට, මාතෘකාවට අදාළව ඔබ ඉදිරිපත් කරන කරුණු තර්කානුකූලව ඉදිරිපත් කිරීම අවශ්‍යයි. ඒ වගේම සාරවත් වෙන්නට ඕන. ඔබ කියන කරුණු හරවත් වෙන්නට ඕන. සාර්ථක කරුණු වලින් පිරෙන්නට ඕන. නිකන් අදහස් ඉදිරිපත් කරනවා වෙනුවට සාරවත් කරුණු වලින් ඔබගේ රචනය පෝෂණය කරන්නට පුළුවන් නම් ඔබගේ රචනය සාර්ථක රචනයක්, හොඳ රචනයක්, ඉහළ ලකුණක් ලැබෙන රචනයක් බවට පත් වෙනවා. ඒ වගේම සංවිධානාත්මක බව. ඔබ ඉදිරිපත් කරන කරුණු ටික සංවිධානයකින් යුක්තව ඉදිරිපත් කරන්නට ඕන. අපූර්ව පෙළගැස්මකින් යුතුව ඉදිරිපත් කරන්නට ඕන. ඒ වගේම නිර්මාණාත්මක බව. ශේෂයෙන්ම වාක්‍ය රචනය තුලදී ඔබගේ නිර්මාණාත්මක බව ඉදිරිපත් කරන්නට ඕන. එතකොට ඔබගේ නිර්මාණාත්මක බව ප්‍රදර්ශනය කරන්නට පුළුවන් භාෂා විවහාර කීපයක් අපි සාකච්ඡා කරනවා. 6 සිට 11 දක්වාම අපි සාකච්ඡා කරනවා උපමා, රූපක, අනුප්‍රාසාත්මක යෙදුම්, සාම්ප්‍රදායික යෙදුම් යටතේ ප්‍රස්තාපිරුළු, ඉඟිවැකි, රූඩි වගේ දේවල් අපිට පුළුවන් ඔබගේ නිර්මාණාත්මක භාවය වැඩි දියුණු කරගන්නට, ඔබගේ රචනයේ නිර්මාණාත්මක බව වැඩි කරන්නට යොදා ගන්න, උපයුක්ත කරගන්නට පුළුවන්. ඒ වගේම ප්‍රමාණවත් බව. සාමාන්‍ය පෙළ මට්ටමේදී සාමාන්‍යයෙන් වචන 250කට ඔබගේ රචනය ප්‍රමාණවත් කරන්නට ඕන. ඒතකොට සමහර දරුවෝ මොනවා හරි වචන 300-400 වෙන්නට ලියනවා. එහෙම ලිවීමේ කිසිම ප්‍රතිඵලයක් ඔබට නැහැ. වාසිදායක ප්‍රතිඵලයක් නැහැ. ඒ වගේම සමහර දරුවෝ ප්‍රමාණවත් විදිහට රචනය ලියන්නේ නැහැ. වචන සංඛ්‍යාව එක්ක ගොඩාක් අඩුයි, එක්ක ගොඩාක් වැඩි. එහෙම නැතුව වචන 250ක රචනයක් ලියන්න කිව්වොත් ඔබ තෝරාගත්ත තේමාවට අදාළව, ඔබ තෝරාගත්ත මාතෘකාවට අදාළව දීලා තියෙන වචන සංඛ්‍යාවට ආසන්න වන විදිහට වචන 10ක් 15ක් උපරිම අඩු වුණාට කමක් නැහැ. ඒ වගේම වචන 10ක් 15ක් උපරිම වැඩි වුණාට කමක් නැහැ. එතකොට දීලා තියෙන තේමාවට අදාළව දීලා තියෙන වචන සංඛ්‍යාවට ප්‍රමාණවත් වන විදිහට ඔබගේ කරුණු ටික සංවිධානාත්මකව, නිර්මාණාත්මකව, හරවත්ව, තර්කානුකූලව අදාළ වෙන විදිහට පෙළ ගස්වන්නට, ඉදිරිපත් කරන්නට ඔබට පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම සියත් බව. මේ ඉදිරිපත් කරන කරුණු තමාගේ වෙන්නට ඕන. දැන් සමහර දරුවෝ රචනා ලියනවා විය හැකිය, වනු ඇත. එතකොට විය හැකිය කිව්වම ඒකේ වෙන පැත්තකින් කියනවා විය නොහැකිය කියලා වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. වනු ඇත කිව්වහම නොවෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ මේ
පැහැදිලි අදහසක් නැති වචන ඉදිරිපත් කරන්නට හොඳ නෑ වාක්‍ය රචනයක් ලියනකොට. සියත් බව තමාගේ තීරණයක්, නිශ්චිත තීරණයක්, නිශ්චිත අදහසක් තියෙන්නට ඕන. සියත් බව තමාගේ හැඟීම් බවට පත් වෙන්නට ඕන. තමාගේ අදහස් බවට පත් වෙන්නට ඕන. නිශ්චිතව අදහස ඉදිරිපත් කරන්නට ඕන. වියත් බව ඒ වගේම මේ ඔබ ඉදිරිපත් කරන රචනය තුල තියෙන්නට ඕන වියත් භාවයක්. ඔබ හොඳින් ඉගෙනගත්ත පුද්ගලයෙක් බව, ඔබගේ උගත් බව, ඔබගේ පඬිත බව, ඔබගේ පරිණත බව වාක්‍ය රචනය තුල ඔබ ප්‍රදර්ශනය කරන්නට ඕන. ඒ වගේම ශිල්පීය දක්ෂතාව ඔබ ප්‍රදර්ශනය කරන්නට ඕන. ශිල්පීය දක්ෂතාව කියලා කියන්නේ නිවැරදි අක්ෂර වින්‍යාසය, ඒ වගේම නිවැරදි උක්තාක්‍යාත පද භාවිතය, නිවැරදිව පද බෙදීම, මෙන්න මේ ආදී යෙදුම්, මෙන්න මේ ආදී භාෂාමය උපක්‍රම ඔබගේ වාක්‍ය රචනය තුල ඔබ ප්‍රදර්ශනය කරන්නට ඕන. මෙන්න මේ ආකාරයට සාර්ථක රචනයක පැවතිය යුතු ලක්ෂණ ගණනාවක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒතර මාර මුලින් සඳහන් කළ පරිදි කාලයක් තිස්සේ රචනා ලිවීමේ කුසලතාවය, රචනා ලිවීමේ අභ්‍යාසය තුල ඔබ නිරත වුණොත් එහෙම නියත වශයෙන්ම ඔබට මෙන්න මේ හොඳ රචනයක තිබිය යුතු අංග ලක්ෂණ එකතු කරලා අපූර්ව රචනයක් ඔබට ලියා ගන්නට හැකියාව ලැබෙනවා සතත අභ්‍යාසයේ නිරත වුණොත් එහෙම. අපි ඊළඟට බලමු රචනා වර්ග මොනවද කියලා. රචනා වර්ග ගණනාවක් තියෙනවා. ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී එහෙම නැත්නම් උසස් පෙළ විභාගයේදී වෙනත් විභාගයකදී රචනා ලියන්න කියපුවාම රචනා මාතෘකා ගණනාවක් දෙනවා. ඒ මාතෘකා ගණනාවෙන් අදහස් වෙන්නේ විවිධ රචනා වර්ග වෙන්න පුළුවන්. මෙන්න මේ පිළිබඳ අවබෝධයත් අපිට හරි වටිනවා. වෘත්තාන්ත රචනා. වෘත්තාන්ත රචනා කියලා කියන්නේ යම්කිසි කතා පුවතක් පදනම් කරගෙන තමයි මේ රචනය ලියන්නට වෙන්නේ. අපි ගත්තොත් එහෙම මහින්දාගමනය කියලා කියන්නේ කතා වෘත්තාන්තයක් මත පදනම් වෙලා ලියන්නට ඕන රචනයක්. ඊළඟට අපි කිව්වොත් එහෙම බටහිර ජාතීන්ගේ මැදිහත් වීම. බටහිර ජාතීන්ගේ මැදිහත් වීම කිව්වම ඒකත් මේ සිදුවෙච්ච ඓතිහාසික සිදුවීමක්. එතකොට මෙන්න මේ වගේ කිසියම් කතා ප්‍රවෘත්තියක්, කිසියම් අතීත සිදුවීමක් මත ඉදිරිපත් කරන රචනාවලට අපි කියනවා වෘත්තාන්ත රචනා කියලා. හොඳම උදාහරණය තමයි මහින්දාගමනය ගැන කතා කරනවා නම්, මහින්දාගමනය ගැන රචනයක් ලියනවා නම් ඒක වෘත්තාන්තමය රචනාවක්. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ ශාසනික සේවය ගැන කතා කරනවා නම් ඒක වෘත්තාන්තමය රචනයක්. ඒ වගේ අතීතයේ සිදුවෙච්ච සංසිද්ධියක් පදනම් කරගෙන රචනාවක් ලියනවා නම් ඒකට අපි කියන වෘත්තාන්තමය රචනා කියලා. ඒ වගේම වර්ණනාත්මක රචනා. සමහර රචනා තියෙනවා තමුන්ට ඕන විදිහට වර්ණනා කරලා ලියන්නට පුළුවන්. වර්ණනාත්මක රචනා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එම ගම් වතුරක්, හිරු බැස යන අවස්ථාවක්, සන්ධ්‍යාවක්, මුහුදු වරලක අසිරිය. මෙන්න මේ වගේ තේමාවක් ඔස්සේ, මේ වගේ මාතෘකාවක් ඔස්සේ ලියනවා නම් එවැනි රචනාවලට අපි කියනවා වර්ණනාත්මක රචනා කියලා. බොහෝ විට 6 7 8 9 වගේ පන්තිවලදී දරුවන්ට මෙන්න මේ වගේ තේමාවන් තමයි රචනා ලියන්න ලැබෙන්නේ. ඊළඟට විචාරාත්මක රචනා. දැන් පරිසර දූෂණය, බලශක්ති අර්බුදය, පරිසර සංරක්ෂණය, සංචාරක ව්‍යාපාරය, මෙන්න මේ වගේ මාතෘකා ගත්තොත් එහෙම ඒ ඔස්සේ රචනය ලියනකොට අපිට විචාරාත්මකව අදහස් ලියන්නට වෙනවා. හැබැයි මේ විචාරාත්මක අදහස් ඉදිරිපත් කරනකොට අපි අපක්ෂපාතීව අදහස් ඉදිරිපත් කිරීම හරි වටිනවා. හරි අගේ. එතකොට සංචාරක ව්‍යාපාරය, පරිසර දූෂණය, බලශක්ති අර්බුදය, ඒ වගේ මාතෘකා ඔස්සේ අපි ලියන රචනය විචාරාත්මක රචනයක්. ඒ වගේම උපදේශාත්මක රචනා තියෙනවා. උපදේශාත්මක රචනා. එතකොට 6 7 8 9 වගේ පන්තිවලදී වැඩි වශයෙන් වෙන උපදේශානාත්මක රචනා. සාමාන්‍යයෙන් 6 7 8 9 වගේ පන්තිවලදී බොහෝ විට
අර වර්ණනාත්මක රචනා වගේ උපදේශනාත්මක රචනා තේමා විදිහට ලබලා දෙනවා. දැන් Taman හිසට තමා තමයි සෙවණැල්ල උඩ පැන්නොත් බිම වැටේ. එන්නේ ඒ වගේ තේමාවන්, ඒ වගේ මාතෘකාවන් උපදේශනාත්මක රචනා. උපදේශනයන් සපයනවා. ඒ වගේම කාල්පනික රචනා. කාල්පනික රචනා කියලා කියන්නේ ප්‍රබන්ධාත්මක රචනා. ඒ කියලා කියන්නේ හිතලා යම් තේමාවක් ඔස්සේ හිතලා යම් මාතෘකාවක් ඔස්සේ හිතලා ලියනු ලබන ලේඛනයකට අපි කියනවා කාල්පනික රචනා කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe මම අනාගත ගොවියෙක් වෙමි. මම සිංහරාජ වනාන්තරය වෙමි. නැත්නම් මම කුරුල්ලෙක් නම් මට විශ්වවිද්‍යාල වරම් ලැබුණොත් මෙන්න මේ වගේ තේමාවන් මෙන්න මේ වගේ මාතෘකාවන් ඔස්සේ ලියන රචනාවලට අපි කියනවා කාල්පනික රචනා කියලා. එතකොට වෘත්තාන්ත රචනා කියලා කියන්නේ යම්කිසි කතා ප්‍රවෘත්තියක් මත පදනම් වෙලා ලියන රචනාවලට අපි කියන වෘත්තාන්ත රචනා කියලා. වර්ණනාත්මක රචනා කියලා කියන්නේ කිසියම් තේමාවක් ඔස්සේ මාතෘකාවක් ඔස්සේ වර්ණනා කරමින් අපිට ලියන්නට පුළුවන් ලියන රචනා. විචාරාත්මක රචනා කියලා කියන්නේ බලශක්තිය අර්බුදය, පරිසර දූෂණය, සංචාරක ව්‍යාපාරය මේ වගේ විවිධ පැති ඔස්සේ විචාරාත්මක අදහස් ඉදිරිපත් කරමින් ලියන්න පුළුවන් රචනාවලට විචාරාත්මක රචනා කියලා කියනවා. අපි උපදේශනාත්මක රචනා, උපදේශ සහිත උපදේශ සහගතව ලියන රචනාවලට අපි කියනවා උපදේශනාත්මක රචනා. කාල්පනික රචනා හිතලා කල්පනා කරලා ප්‍රබන්ධාත්මකව ලියන රචනාවලට අපි කියනවා කාල්පනික රචනා කියලා. එතකොට මේ කවර හෝ තේමාවක් යටතේ දැන් සාමාන්‍යයෙන් එතකොට වෘත්තාන්ත රචනා සාමාන්‍ය පෙළ මට්ටමේදී වගේ ලැබෙන්නට පුළුවන්. උසස් පෙළ මට්ටමේදී වෘත්තාන්ත රචනා ලැබෙන්නට පුළුවන්. වර්ණනාත්මක රචනා බොහෝ විට ලැබෙන්නේ 6, 7, 8, 9 වගේ පන්තිවලදී. වර්ණනාත්මක රචනා, විචාරාත්මක රචනා උසස් පෙළ ළමයිට ලැබෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ මට්ටමේදී සරල විචාරාත්මක රචනා ලැබෙන්නට පුළුවන්. උසස් පෙළ සහ ඉන් එහාට තරග විභාගවලදී වගේ ලැබෙන්නේ විචාරාත්මක රචනා. ඒ වගේම 6, 7, 8, 9 වගේ පන්තිවලදී තමයි වැඩි වශයෙන් උපදේශනාත්මක රචනා, කාල්පනික රචනා 6, 7, 8, 9, 10, 11 වගේ සියලු පන්තිවලට අදාළව ලැබෙන්නට පුළුවන්. කුමන හෝ ආකාරයේ රචනාවක් ලිවීමේදී අපි සකස් කර ගන්නට ඕන රචනා සැකිල්ලක්. රචනාව ලියන්න ගියපුවාම අපි හදා ගන්නට ඕන සැකිල්ලක්. මාර මුලින් සඳහන් කළ සංවිධානාත්මක බව යම් රචනයක සංවිධානාත්මක බව ඇති කර ගන්නට අනිවාර්යයෙන්ම ඔබ සකස් කරගත යුතු වෙනවා රචනා සැකිල්ලක්. දල සැලැස්මක්. රචනාවක් ලියන්න හදා ගන්න දල සැලැස්මට අපි කියන්නේ රචනා සැකිල්ල කියලා. රචනා සැකිල්ලක තියෙන ප්‍රධාන කොටස් 3ක්. හැඳින්වීම. පළවෙනි ඡේදය හැඳින්වීම. රචනාවේ ශරීරය. ශරීරය කියලා කියන්නේ අන්තර්ගතය. අපි මොනවද ඉදිරිපත් කරන කරුණු. එතකොට මේ රචනා ශරීරය අන්තර්ගත කරුණු අපි ඡේද ගණනාවකින් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අවසාන ඡේදය. අවසානයේ හැඳින්වීම, රචනාවේ ශරීරය, අවසානය. එතකොට හැඳින්වීම එක ඡේදයකට අපි සීමා කරනවා. අවසානයේ එක ඡේදයකට අපි සීමා කරනවා. රචනාවේ ශරීරය ඡේද ගණනාවකට, ඡේද 4කට 5කට අපිට වෙන් කරන්න සිද්ධ වෙනවා. අපි මාතෘකාවක් අරගෙන කොහොමද රචනා සැකිල්ලක් සකස් කරන්නේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරමු. ඕන අපිට තියෙනවා රචනාවක් ලියන්න පරිසර දූෂණය. අපි මෙන්න මේ පරිසර දූෂණය කියන මාතෘකාව ඔස්සේ රචනා සැකිල්ලක් සකස් කරගමු. රචනා සැකිල්ලේ ආරම්භය, පළවෙනි කොටස, පළවෙනි ඡේදය. පරිසර දූෂණය කියන්නේ කුමක්ද කියන කාරණා පිළිබඳව අපි කියන්නට ඕන. පරිසර දූෂණය කියන්නේ කුමක්ද? සබාධමේ තුලිත බව බිඳවැටීමේ ක්‍රියාවලිය අපි පරිසර දූෂණය කියලා කියනවා. ඊළඟට පරිසර දූෂණය සඳහා බොහෝ විට හේතු වන්නේ මානව ක්‍රියාකාරකම්. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය, පරිසරයේ තුලිතතාවයේ බිඳවැටීම මිනිසාගේ සබාධමේ තර්ජනයට මෙන්ම මිනිසාගේ
දීපැවැත්මට තර්ජනයක් වන බව ඉතා කෙටියෙන් පළවෙනි ඡේදය තුල කියන්නට ඕන. පරිසර දූෂණය කියන්නේ කුමක්ද? පරිසර දූෂණයේ ස්වභාවය කුමක්ද? පරිසර දූෂණයේ හේතුවෙන් පරිසරයට සිදුවන තර්ජනය මොකක්ද? පුද්ගල ජීවිතයට සිදුවන තර්ජනය කුමක්ද? පරිසර දූෂණය වළක්වා ගන්න අපි ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණා සියල්ල ඊටාම කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් පළවෙනි ඡේදය තුල කියන්නට අවශ්‍යයි. ඒතකොට පළවෙනි ඡේදය තුල අපි මේ ඉඟි කරනවා අන්තර්ගතය තුල මෙන්න මේ කාරණා පිළිබඳව මා සාකච්ඡා කරනවා කියලා. එතකොට ආරම්භක ඡේදය කියලා කියන්නේ ඉඟියක්. මා සාකච්ඡා කරන්නට යන මාතෘකාව පිළිබඳව මා ලියන්නට යන රචනය පිළිබඳව අන්තර්ගත කරුණු වල සංක්ෂිප්තයක් තමයි අපි පළවෙනි ඡේදයෙන් ආරම්භක ඡේදයෙන් කරන්නේ ඉදිරිපත් කරන්නේ. හොඳයි එහෙනම් දැන් පරිසර දූෂණය කියන්නේ කුමක්ද? පරිසර දූෂණයේ ස්වභාවය කුමක්ද? එහි ප්‍රතිඵල මොනවද කියන කාරණා පිළිබඳව ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කළ කරුණු අපි රචනා ශරීරය තුල අන්තර්ගතය තුල ඡේද කිහිපයකට වෙන් කළා අපි සාකච්ඡා කරනවා. පරිසර දූෂණය කියන තේමාව යටතේ රචනා ශරීරයේ කොටසේ පළවෙනි ඡේදයෙන් අපි කියන්නට ඕන පරිසර දූෂණයේ ස්වરૂපය. ඒතර පරිසර දූෂණයේ ස්වરૂපය ගත්තාම දැන් අපි පරිසර දූෂණය කියලා කිව්වේ පරිසරයේ තුලිතභාවයේ බිඳ වැටීම. එතකොට මේ පරිසරයේ තුලිතභාවයේ බිඳ වැටීම සිදු වෙනවා ආකාර කීපයකින්. එකක් තමයි පරිසර දූෂණයේ ස්වરૂප. ජල දූෂණය, ඒ වගේම ගොඩබිම දූෂණය, වායුගෝලීය දූෂණය, ඒ වගේම අලුත්ම සංකල්පයක් තමයි ශබ්ද දූෂණය. ගොඩබිම දූෂණය, ජලය දූෂණය, ගොඩබිමේ සමබරතාවය බිඳී වැටෙනවා, ජලයේ සමබරතාවය පවිත්‍රතාවය බිඳී වැටෙනවා, වායුගෝලීය තුලිත බව බිඳ වැටෙනවා, සම්බරතාවය බිඳ වැටෙනවා. ඒ වගේම ශබ්ද දූෂණය, පරිසරයේ ශබ්දයත් දැන් පරිසරයේ තුලිතභාවය බිඳ වැටෙන සංකල්පයක් බවට බිඳ වැටෙන කාරණයක් බවට පත් වෙලා තිනවා. එතකොට මෙන්න මේ ගැන පළවෙනි ඡේදයෙන් අපි කියන්නට ඕන. රචනා ශරීරයේ පළවෙනි ඡේදයෙන්. සමස්ත රචනයේ දෙවෙනි ඡේදය. ඒ වගේම පරිසර දූෂණයට හේතු රචනයේ සමස්ත රචනයේ තුන්වෙනි ඡේදය තුල එහෙම නැත්නම් රචනා ශරීරයේ දෙවෙනි ඡේදය තුල පරිසර දූෂණයට හේතු ගැන අපි සාකච්ඡා කරනවා. මේ බොහෝ පරිසර දූෂණයට හේතු වෙන්නේ මානව ක්‍රියාකාරකම්. අසීමිත ලෙස පරිසරයට එරෙහිව මානවයා විසින් කරනු ලබන මැදිහත් වීම නිසා තමයි මේ පරිසරය දූෂණය වෙන්නේ. ඒ යටතේදී ඔබට කියන්නට පුළුවන්. මොකද වනාන්තර වලින් අයුතු ප්‍රතිඵල ලබා ගැනීමේ අරමුණින් ශාක ප්‍රජාවට හානි සිදු කිරීම, ඒ වගේම මොනවද මේ දවස්වල දැන් අපිට ඇහෙනවා කළුගල් මහා පරිමාණ කළුගල් කැඩීම නිසා, ඒ වගේම පස් කැපීම නිසා, වැලිගොඩ දැමීම නිසා මෙන්න මේ විදිහේ මානව ක්‍රියාකාරකම් කර්මාන්තශාලා නිසා, කර්මාන්තශාලා වලින් පිට කරන වායුගෝලයට උදාහරණ අහිතකර වායු නිසා, ඒ වගේම කර්මාන්තශාලා වලින් පිට කරන අපද්‍රව්‍ය ජලයට මුහු වීම නිසා, ඒ වගේම කර්මාන්තශාලා වලින් සහ රථ වාහන වලින් නිකුත් කරන අධික ශබ්ද නිසා පරිසරයේ තුලිතභාවය බිඳ වැටෙනවා. පරිසර දූෂණයට හේතු ගැන අපි තුන්වෙනි ඡේදයේදී කතා කරනවා. ඊළඟට පරිසර දූෂණයේ ප්‍රතිවිපාක. මේ පරිසර දූෂණයේ ප්‍රතිවිපාක විදිහට අපිට ස්වභාවික ව්‍යසන, ස්වභාවික ආපදා, ඒ වගේම විවිධ ලෙඩ රෝග, වායුගෝලීය දූෂණයේ ප්‍රතිඵලයක් විදිහට ශ්වසන පද්ධතිය ආශ්‍රිත විවිධ ලෙඩ රෝග, ඒ වගේම ජලය දූෂණය වීම ආශ්‍රිතව වකුගඩු රෝගය ආදී විවිධ නානාවිධ රෝග වැළඳීම, ඒ වගේම ගොඩබිම් දූෂණය වීම තුල මේ අපේ ශරීර සෞඛ්‍යයට සිදු වෙලා තියෙන ප්‍රතිවිපාක. මෙන්න මේ ගැන කතා කරනවා අපි රචනයේ 4 වෙනි ඡේදය තුල. ඒ වගේම මෙන්න මේ අහිතකර තත්වයන්ගෙන් වැළැක්වීමට නම් අපි වහවහ මේ පරිසර දූෂණය වළක්වා ගත යුතුයි කියන කාරණා පිළිබඳව අපි අපේ රචනයේ 5 වෙනි ඡේදයේ තුලදී සාකච්ඡා කරනවා. අවසාන වශයෙන් අපි කියන්නට ඕන ඒ පරිසර දූෂණය වළක්වා ගන්නට අපි ගත යුතු ක්‍රියාමාර්ග කවරේද කියන කාරණා පිළිබඳව අවසාන වශයෙන් ඔබ මේ මෙතෙක් සාකච්ඡා කළපු කරුණු වල සමස්ත සාරාංශයක් ඉදිරිපත් කරමින් අවසානයේදී ඔබගේ නිගමන හා යෝජනා ඉදිරිපත් කරන්නට ඕන.
එහෙනම් පරිසර දූෂණය ජන ජීවිතයට සබාදහමට තරජනයක් වන නිසා මානව සංහතියේ පැවැත්ම නොබෝ දිනකින් කෙලවර වෙන්නට පුළුවන් නිසා වහවහාම පරිසර දූෂණය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට ඕන. ඒ සඳහා සියලු දෙනාම පෙළ ගැසෙමු කියන යෝජනාව කරමින් ඔබට පුළුවන් ඔබගේ රචනය සාරාංශ කරමින් ඔබගේ රචනය සමාප්ත කරන්නට පුළුවන්. මෙන්න මේ විදිහට ඔබ තෝරාගත් මාතෘකාව තුළ ඔබ ලියන කරුණු ලිවීමේ අනුපිළිවෙල පෙළගස්වගෙන ඔබට පුළුවන් සාර්ථක රචනයක් ලියන්නට. එතකොට රචනා ශකිල්ල කියලා කියන්නේ මෙන්න මේක. ඔබ ලියන කරුණු සංවිධානාත්මකව ඉදිරිපත් කිරීමේ පෙළගැස්මේ රටාව තමයි අපි කියන්නේ රචනා ශකිල්ල කියලා. අපි තවත් රචනා ශකිල්ලක් බලමු. ශ්‍රී ලංකාව බලශක්ති අර්බුදය. මේක එතකොට විචාරාත්මක රචනයක්. උසස් පෙළ මට්ටමේදී සාමාන්‍ය පෙළ මට්ටමටත් දෙන්න පුළුවන්. විශේෂයෙන්ම උසස් පෙළ මට්ටමේදී ඉන් එහාට එන තරග විභාගවලදී එන්න පුළුවන් රචනා මාතෘකාව. බලශක්ති අර්බුදය. පළවෙනි ඡේදය තුල ඔබ කියන්නට ඕන බලශක්තිය කියන්නේ කුමක්ද කියන කාරණාව පිළිබඳව. ඊට පස්සේ රචනා ශරීරය තුල ඔබට කියන්නට පුළුවන් ශ්‍රී ලංකාවේ භාවිත කරන බලශක්ති ප්‍රභව මොනවද? බලශක්ති අවශ්‍යතා හා පරිහරණය ගැන ඊළඟ ඡේදයෙන් කියන්නට පුළුවන්. බලශක්තිය ක්ෂය වන ආකාරය ගැන ඊළඟ ඡේදයෙන් කියන්නට පුළුවන්. ඒ නිසා බලශක්තිය ක්ෂය වීම නිසා ඇතිවන ගැටලු මොනවද කියන කාරණාව ඊළඟ ඡේදයෙන් කියන්නට පුළුවන්. ඒ නිසා මේ බලශක්ති ප්‍රභවයන් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ගැන කියන්නට පුළුවන්. ඊළඟට ඒ සඳහා බලශක්ති අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා බිහිවී ඇති සංවිධාන හා ඒවයි කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබගේ නිගමන හා යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට බලශක්ති අර්බුදය පිළිබඳව ඔබට පුළුවන් රචනා ශකිලක් සකස් කරලා අපූර්ව රචනයක් සංවිධානාත්මකව නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න. මේ තියෙන්නේ 2017 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඉදිරිපත් වූ රචනයක් ලියන්නට ඔබට දුන්න ඡේදයක්. මෙන්න මේ ඡේදය ආශ්‍රයෙන් අපි කොහොමද රචනයක් ලියන්නට රචනා ශකිල සකස් කරගන්නේ කියන කාරණා පිළිබඳව අපේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි. මම කැමතියි ඔබගේ අවධානය යොමු කරන්න. සාමාන්‍ය පෙළ මට්ටමේදී මෙන්න මේ වගේ ඡේද කිහිපයක් තමයි ඔබට ලබා දෙන්නේ. මෙන්න මේ ඡේද ආශ්‍රයෙන් කොහොමද රචනා ශකිලක් සකස් කරගන්නේ කියන කාරණා පිළිබඳව මම ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. බලන්න ජනගහනයේ අධික වීම වෙනම නියගහ ගම් වතුර වැනි ස්වභාවික ආපදා හේතුවෙන් අර්බුදයක් හටගනිමින් තිබීම සමස්ත ලෝක ප්‍රජාවට මුහුණ දීමට සිදුවන අභියෝගයකි. කෘෂිකාර්මාන්තයේ අතහැර වෙනත් වෘත්තීන් වල නියැලීමට මිනිසුන් පෙළඹීමද මෙම තත්ත්වය ඇතිවීමට බලපා තිබේ. මේ අර්බුදයට විධිමත් හා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය. ඔන්න අපිට ඉදිරිපත් කරනවා රචනාවක් ලියන්නට අවශ්‍ය ඡේදයක්. මෙන්න මේ ඡේදය ආශ්‍රයෙන් අපි කොහොමද සැකිල්ලක් සකස් කරගන්නේ? බලන්න ජනගහනයේ අධික වීම නියගහ ගම් වතුර වැනි ස්වභාවික ආපදා හේතුවෙන් ආහාර අර්බුදයක් හටගනිමින් තිබීම ලෝක ප්‍රජාවටම මුහුණ දීමට ඇති අභියෝගයකි. ප්‍රධාන කරුණු කීපයක් කියනවා. ජනගහනයේ අධික වීම වෙන්ම නියං හා ගම් වතුර වැනි ස්වභාවික ආපදා හේතුවෙන් ආහාර අර්බුදයක් ඇතිවන බව. ආහාර අර්බුදයක් ඇති වෙනවලු ජනගහනයේ අධික වීම හා නියං හා ගම් වතුර වැනි ස්වභාවික ආපදා හේතුවෙන්. ඊළඟට සමස්ත ලෝක ප්‍රජාවට මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. කරුණු දෙකක්. තුන්වෙනි කාරණය කර්මාන්ත අතහැර වෙනත් වෘත්තීන් වල නියැලීමට මිනිසු පෙළඹීම මේ තත්ත්වය ඇති වෙන්න හේතුවක් වෙනවලු. හතරවෙනි කාරණය මෙම අර්බුදයට විධිමත් හා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. ප්‍රධාන කරුණු හතරක් මේක සඳහන් වෙනවා. ඒ අනුව අපි බලමු කොහොමද රචනා ශකිලක් සකස් කරගන්න කියලා. එතකොට සාමාන්‍ය පෙළ මට්ටමේදී ඔබට තේමාවක් දෙනවා, ඡේදයක් දෙනවා, ඔබ මාතෘකාවක් යොදන්නට ඕන. ඒ අනුව මම මුලින් සඳහන් කළ මෙන්න මේ ඡේදයට අදාළව මා ඉදිරිපත් කරන මාතෘකාව මේ තියෙන්නේ. ජනගහනයේ අධික වීම හා ස්වභාවික ආපදා. ඔබට මේ සඳහා මේ ඡේදයට ළඟින් යන අදහසක් දෙන ඕනෑම විදිහේ මාතෘකාවක් යොදා ගන්නට පුළුවන්. මාතෘකාවට එක ලකුණක් ලබලා දෙනවා. අපි දරුවෝ කරන වැරද්දක් තමයි රචනය ලියනවා මාතෘකාව පස්සේ දාන්නම් කියලා හිතලා අන්තිමේ මාතෘකාව දාන්නෙත් නෑ. ඒ ලකුණත් නොලැබී යනවා. ඒ නිසා ඔබ මාතෘකාව දානම රචනය ලියන්න පටන් ගන්න ඕන. හොඳයි. රචනාවේ මාතෘකාව
ජනගහනය අධික වීම හා ස්වභාවික ආපදා. ඊළඟට පළවෙනි ඡේදය රචනා සැකිල්ලේ පළවෙනි ඡේදය ආරම්භක ඡේදය තුල ඔබ ලියන්නට ඕන ජනගහනය අධික වීම හා ස්වභාවික ආපදා කියන්නේ මොකක්ද කියලා කියන්නට ඕන පළවෙනි ඡේදය තුල. පළවෙනි ඡේදය තුල කියන්නට ඕන ජනගහනය අධික වීම හා ස්වභාවික ආපදා යනු. එතනදී ඔබ කියන්නට ඕන ජනගහනය අධික වීම නිසා ස්වභාවික ආපදා හට ගන්නවා. ස්වභාවික ආපදා ජන ජීවිත මහත් තර්ජනයක්. ඒ නිසා මේ ස්වභාවික ආපදා අපි වළක්වා ගන්නට ඕන කියන කාරණාව පළවෙනි ඡේදය තුල කියන්නට ඕන. ඊළඟට දෙවෙනි ඡේදය තුල කියන්නට ඕන ඔබට දීලා තියෙන තේමාවේ ඔබට දීලා තියෙන ඡේදයේ පළවෙනි වාක්‍යයේ මුල් කොටස විග්‍රහ කරන්නට ඕන. ජනගහනය අධික වීම ස්වභාවික ආපදා නිසා ආහාර අර්බුදය හට ගන්න බව. ශීඝ්‍රයෙන් ජනගහනය වර්ධනය වීමේ අතුරු ප්‍රතිඵලයක් විදියට සහ ස්වභාවික ආපදා නිසා ආහාර අර්බුදය හට ගන්න බව කියන්නට ඕනේ. ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඒ වගේම ස්වභාවික ආපදා නිතර නිතර අහන්නට ලැබෙනවා, දකින්නට ලැබෙනවා. ගම් වතුර, සුලිසුලන්, ඊළඟට නියඟය මෙන්න මේ වගේ ස්වභාවික ආපදා හේතුවෙන් සහ ජනගහනය අධික වීම හේතුවෙන් ආහාර හිඟයකට අපි මුහුණ දීලා තියෙනවා. ආහාර අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. දෙවෙනි ඡේදයෙන් ඒ ගැන විස්තර කරන්නට ඕන. ඊළඟට තුන්වෙනි ඡේදයෙන් කියන්නට ඕන ආහාර අර්බුදයට මුහුණ දීලා තියෙන්නේ අපේ රට විතරක් නෙවෙයි ලෝකයේ සියලු රටවල් මුහුණ දෙන අභියෝගයක්. ආහාර අර්බුදය ලෝකයේ දියුණු වන සහ දියුණු වෙමින් පවතින එහෙම නැත්නම් දියුණු නොදියුණු සියලු රටවල් පොදුවේ මුහුණ දෙන අභියෝගයක්. සමස්ත ලෝකයේම මුහුණ දෙන අභියෝගයක් ආහාර අර්බුදය කියන කාරණාව අපි කියන්නට ඕන. ඊළඟට ආහාර අර්බුදය මතුවෙන්නට ඊළඟ කාරණය තමයි කෘෂිකාර්මාන්තය අතහැර වෙනත් වෘත්තීන් වල නියැලීම. බොහෝ නව තරුණ පරම්පරාව උත්සාහ කරන්නේ කෘෂිකාර්මාන්තය අතහැරලා වෙනත් වෘත්තීන් වල නිරත වෙන්නට. ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට කෘෂිකාර්මාන්තය සඳහා යොමු වන ශ්‍රමික පිරිස අඩුවීමේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ආහාර නිෂ්පාදනය අඩාල වෙන්නට පුළුවන්. ඒ කාරණාව ගැන කියන්නට ඕන හතරවෙනි ඡේදයෙන්. පස්වෙනි ඡේදයෙන් ආහාර අර්බුදයට විධිමත් හා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව කියන්නට ඕන. ආහාර අර්බුදයට විධිමත් හා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව කියන්නට ඕන. පස්වෙනි ඡේදයෙන්. අවසාන ඡේදයෙන් කඩිනම් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග මොනවද? ඒ සඳහා ඔබගේ යෝජනා ඉදිරිපත් කරමින් සාර්ථක රචනයක් ඔබට ලියා ගන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ඔබට ලැබෙන තේමාව ඔස්සේ ඔබ කරුණු ඉදිරිපත් කිරීමේ අනුපිළිවෙල හදාගන්න. ඒ අනුපිළිවෙල හදාගන්න එකට අපි කියනවා රචනා සැකිල්ලක් සකස් කරගන්නවා කියලා. ඊළඟට මම කැමති ඔබගේ අවධානය යොමු කරන්න වාක්‍ය රචනයක ඔබට ලකුණු ලැබෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. ඇගීමේදී රචනාවට ලකුණු ප්‍රදානය කිරීම කරුණු තුනක් සැලකිල්ලට ගනිමින් තමයි කරන්නේ. පළවෙනි එක සාරවත්භාවය. සාරවත්භාවය කියන කාරණාවේදී සැලකිල්ලට ගන්නවා තේමාවට අදාළව ඔබ කරුණු ඉදිරිපත් කරලා දීලා තියෙනවද? යන්නේ කොයිද කියලා අහපුවම මල්ලේ පොල් වගේ පිළිතුරු තමයි ළමයි දීලා තියෙන්නේ. තේමාවට කිසිසේත් අදාළ නොවන කරුණු තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ තෝරගත්ත තේමාවට මාතෘකාවට අදාළව කරුණු පෙළ ගස්වලා තියෙනවා නම් ඒක ඇගීමේදී භාජනය කරනවා, සැලකිල්ලට අරගෙන ලකුණු ප්‍රදානය කරනවා. ඒ වගේම දෙවෙනි කාරණය තමයි සංවිධානාත්මක බව සහ නිර්මාණාත්මක බව සහ ස්වීයත්වය. සංවිධානාත්මක බව. එතකොට සංවිධානාත්මක බව කියන එකෙන් අදහස් කරන්නේ පෙළ ගැස්මකට කිසියම් සංවිධානාත්මක බවකින් යුක්තව කිසියම් පෙළ ගැස්මකට අනුව කරුණු ඉදිරිපත් කරලා තියෙනවද කියන කාරණාව සැලකිල්ලට ගන්නවා. ඒ වගේම නිර්මාණාත්මකව ඔබ ඉදිරිපත් කරන කරුණු නිර්මාණාත්මකව ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවද කියන කාරණාව සැලකිල්ලට ගන්නවා. දැන් ශ්‍රී ලංකාව ගැන රචනයක් ලියනවා නම් අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාව ගැන දකුණු ආසියාවේ සුරංගනාවිය බඳු ශ්‍රී ලංකා ද්වීපය පණ ඇති මහා සමුද්‍ර පවුරෙන් වටවුණු මනරම් දිවයින කියන ආදි වශයෙන් මේ නිර්මාණාත්මක ඔබ භාෂාව හසුරවලා තියෙන්නට ඕන. ඒ වගේම සෝබා දහම ගැන කියනවා නම් අපිට කියන්නට පුළුවන්
කඳුකර ප්‍රදේශ ගැන කියනවා නම් අපිට කියන්න පුළුවන් ගිරිශිකර මතින් ගලා හැලෙන සීත සුනිල දිහ දහරා යනාදී අපූර්ව භාෂාත්මක යෙදුම් යොදා ගන්නට පුළුවන්. ස්වභාව දහම් මාතාවට එරෙන කිරිනැවති දියබිඳක පහස ඖෂධයක් බඳුය. මේ ආදී විදිහට මේ භාෂාව ලස්සනට යොදාගෙන තියෙනවා නම් ඒක ඔබට හොඳ ලකුණක් ලැබෙන්න හේතුවක් වෙනවා. එතකොට සංවිධානාත්මක බව, නිර්මාණාත්මක බව, ව්‍යක්ත ලේඛන විවාහාරය, ඒ වගේම ලේඛනය ව්‍යක්ත බව, ව්‍යාකරණානුකූලව ඔබ භාෂාව හසුරුවලා තියෙන බව. ඒ වගේම ශිල්පීය දක්ෂතා, ව්‍යාකරණ, අත්තකුරු, අක්ෂර වින්‍යාසය, විරාම ලක්ෂණ, මෙන්න මේ ආදී ඡේද බෙදීම, මෙන්න මේ ආදී කරුණු සැලකිල්ලට ගන්නවා. එතකොට කරුණු තුනක් ඔස්සේ තමයි ඔබගේ රචනය ඇගීමට ලක් කරන්නේ. සාරවත් බව, සංවිධානාත්මක බව, නිර්මාණාත්මක බව සහ ස්වීයත්වය, ශිල්පීය දක්ෂතා හා ඡේද බෙදීම කියන කාරණා සැලකිල්ලට අරගෙන ඔබට ලකුණු ප්‍රදානය කරනු ලබනවා. හොඳයි. අද දවසේදී රචනය ලියන ආකාරය පිළිබඳව ඔබ සමග සාකච්ඡා කළා. ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇතයි කියලා මම විශ්වාස කරනවා. කෙසේ නමුත් සාර්ථක රචනයක් ලියන්නට මම මේ සාකච්ඡා කරපු කරුණු අහගෙන හිටිය පළියට ඔබට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ කියපු කාරණා සැලකිල්ලට අරගෙන විවිධ මාතෘකා තෝරා ගනිමින් රචනා ලිවීමේ සතත අභ්‍යාසයක නිරත වුණොත් ඔබට හොඳ රචනයක් ලියන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මම මේ කියපු කාරණා පිළිබඳව නැවත නැවත අවධානය යොමු කරමින්, සිහිපත් කරමින්, සතත අභ්‍යාසයේ නියැලෙමින් හොඳ රචනයක් ලියන්නට උත්සාහ කරන්න. එතකොට ඔබට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද කියන කාරණා පිළිබඳව තීරණය කරන්නේ වාක්‍ය රචනය. නිසා ඔබ ඇත්ත වශයෙන්ම ඔබ අඩු අවධානයක් තමයි යොමු කරන්නේ. ගුරුවරයෙක් විදිහට අවුරුදු 15ක අත්දැකීම් තුලින් මා කියන්නේ මේ ඔබ අඩු අවධානයක් තමයි වාක්‍ය රචනය ගැන යොමු කරන්නේ. ඔබ හොඳ රචකයෙක් වෙන්නට ඕන නම්, හොඳ රචනයක් ලියන්නට ඕන නම් අදම පටන්ගෙන සතියකට වාක්‍ය රචනයක්, සති දෙකකට වාක්‍ය රචනයක් විවිධ මාතෘකා ඔස්සේ ලියන්න උත්සාහ කරන අවසානයේ ඔබට හොඳ රචනා ලියන්නට පුළුවන් හොඳ රචකයෙක් බවට ඔබ පත් වෙනවා නියත වශයෙන්ම. හොඳයි. එහෙනම් මේ කාරණා පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න, නැවත නැවත මේ කියන කාරණා සිහිපත් කරන්න, නැවත නැවත අභ්‍යාස කරන යෙදෙන්න කියන කාරණා සිහිපත් කරමින් අද දවසේදී පාඩම හමාර කරන්නට මා කැමතියි. ඉතින් මේ සාකච්ඡාව ඔබට වැදගත් වුණායි කියලා හිතනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිට දිරිගැන්වීමක් දෙන්න, ඇගයීමක් දෙන්න. එහෙනම් නැවතත් මෙවැනි පාඩමකින් ඔබ සියලු දෙනා හමු වෙනතුරු ආයුබෝවන්, සුබ දවසක්.